සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි මේ හිමිදිරි උදෑසන හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් එදා පෙරුම්දම් පුරන සමයේහි පාරමිතා ධර්මයන් පූර්ණණය කරලා සම්මා සම්බෝධියටපත් වෙලා උතුම් වූ ධර්මස්කන්ධය මුළු ලෝකයටම හිතසුව පිණිස දේශනා කරමින් සද්ධර්ම වර්ෂාවස්වමින් 45 වසක් මුළුල්ලේහි ඒ අමා ධර්මය අප වෙනුවෙන් දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් වූ සද්ධර්මය තුළ අපි යම් මොහොතක් නමුත් අපේ චිත්තසංතානය හික්මවා ගත්තොත් ඒ බොහෝ කාලයක් අපට හිතසුව පිණිස පවතින ධර්මයක් බවටයි පත්වන්නේ. ලෝකයේ තුල හැම කාලයකදීම මිනිස්සුන්ට ජීවත් වෙනකොට ප්‍රශ්න, ගැටලු, අර්බුද නොඑක් දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එක පැත්තකින් උත්පත්තියේ දෝෂය අපි නොඑක් හේතු බාහිර සාධක හෙව්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සියලු දුකට හේතුව මූලය බවට පත්වන්නේ තණ්හාව. තණ්හාව දුකට මුල බවට පත්වන්නේ තණ්හාව නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම සිද්ධ වන්නේ. ඒ හේතුවයි. අනේ හේතුව නිසාම ලෝකයේ තුල සෑම තැනකම උත්පත්තිය ලැබුවොත් ඒ සෑම තැනකටම හිමි දුක, වෙහෙස, විඩාව කාටත් විඳින්නට සිද්ධ වෙනවා. ඒක මනුස්ස ලෝකෙ ඉපදුනත්, තිරිසංගත ලෝකෙක ඉපදුනත්, සතර අපායක ඉපදුනත්, දිව්‍ය ලෝකෙක ඉපදුනත්, බ්‍රහ්ම ලෝකයක ඉපදුනත් මේ කොයිම තැනක උත්පත්තිය ගත්තත් කාටත් පොදු වූ ධර්මයක්. අනේ හේතුව නිසාම තමයි අපි අප්‍රමාදී විය යුත්තේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ලෞකික ජීවිතය අර්ථ සම්පන්න කරගන්නේ කොහොමද? ලෞකික ජීවිතය ධර්ම ප්‍රතිපත්තියට අනුරූපීව සකස් කරගන්නේ කොහොමද? ඒ වගේම ලෞකික ජීවිතය අධාර්මික නොවි ධාර්මික පැවැත්මක් තුළ සාර්ථකව ගොඩනගා ගන්නේ කොහොමද? අපිට එන්නට පුළුවන් නොඑක් ලෝකේ ජීවත් වෙනකොට ඇතිවෙන නොඑක් අපහසුතාවයන් කළමනාකරණය කරගන්නේ කොහොමද? මේ ආදී නොඑක් දේවල් භාග්‍යවතුන් වහන්සේ නොඑක් අවස්ථාවල දේශනා කරලා තියෙනවා. ඒ වගේම ලෞතර සම්මා සම්බුද්ධ ශාසනයක පමණක් අපට ලබන්නට පුළුවන් උත්තරීතරම දේ තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට එන සියලු දුක කෙලවර කරලා ලබන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නා ක්‍රමවේදය. අපි ඒකට කියනවා ලෝකෝත්තර ධර්මය කියලා. අන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව අපට ලබන්නට පුළුවන්කම තිබෙන්නේ උතුම් බුද්ධ ශාසනයක පමණයි. එනිසා ඔබට මට අද දවසේදී ලැබිලා තියෙනවා මේ ලෝකෝත්තර ධර්මය ශ්‍රවණය කරගන්නට අවශ්‍ය වටපිටාවක්, ශ්‍රවණය කරගන්නට පුළුවන්, තේරුම් ගන්නට පුළුවන් පරිසරයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ඇති කරගන්නට අවශ්‍යයි.
පින්නතුනි අපිට ලෞකිකව ඇතිවන ප්‍රශ්න ගැටලු දිහා අපි බැලුවොත් අපිට අද දවසේදී ඒවා අපි ඉදිරියේ තියෙන ආසන්නතම ගැටලු නිසා ආසන්නතම ප්‍රශ්න නිසා අපිට මහා විශාල බරපතල ප්‍රශ්න ලෙස ඒ දේවල් පේන්නට පුළුවන්. හැබැයි ඊට වඩා මහා භයානක බරපතල ප්‍රශ්න අප හමුවේ තිබෙනවා. ඒ තමයි අපි මොහොතක් ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මරණයට ලං වෙනවා කියන එක. අපි ජරාවටපත් වෙනවා කියන එක. ඒ වගේම සසර දුක අවසන් කරලා නැති නිසා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්නට අපි ටිකෙන් ටික කිට්ටු වෙනවා කියන එක. ප්‍රතිසන්දි වශයෙන් යන තැන මෙතන වෙනවද? තවත් තැනක් වෙනවද? තවත් ලෝකයක් වෙනවද කියන එක නිශ්චිතවම කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තීරණය කරන්නේ ඔබේ හිත භාවිත කරන්නේ මොන විදිහකටද? අන්න ඒ භාවිත කරන විදිය තමයි ඒක තීරණය කරන්නේ. අවසාන මොහොතේදී ඔබ අරමුණු කරගනු ලබන ඒ අරමුණ කර්ම නිමිත්ත මොන ආකාර වූවක්ද කියන එක මත ඔබේ ප්‍රතිසන්දිය තීරණය වෙනවා. ඉතින් එහෙම ප්‍රතිසන්දිය පිළිබඳව තීරණය වෙන තැනක ජීවත් වෙන අපි මොනතරම් අප්‍රමාදී වන්නට ඕනේද? කර්මය මුල් කරගෙන කර්මය සහායකයා නෑදෑයා කර්මය උපකාරී කරගෙන උත්පත්තිය කරගෙන ජීවත් වෙන අය තමන්ගේ සිත කය වචනය මනස යන තිදොරින් යම් කර්මයක් සිද්ධ වෙනවා නම් ඒ කර්මය කෙබඳු වූ කර්මයක්ද කියන එක පිළිබඳව ඊටමත් අවධානයෙන් පසුවිය යුතුයි. අකුසලයන් දුරු කරගෙන කුසලයන් උත්පාදනය කරගන්නට අපිට විතයි පුළුවන්කම ලැබෙන්නේ. එතකොට යහපත් තැනකට යන්නට අවශ්‍ය කර්ම රැස් කරගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි බුද්ධ ශාසනයක වර්ණනා කරන්නේ ඒ විදිහට යහපත් කර්ම රැස් කර ගැනීමම නෙමෙයි. ඒක යහපත් කියලා කියන්නේ ඒකත් කළ යුතු දෙයක්. හැබැයි මේ සියලු දුක අර සියලු අපේ ජීවිතයට එන ලෞකික බාධා, පීඩා, අර්බුද මේ සියල්ලක්ම මැඩ පවත්වා ගනිමින් යම් කිසි කෙනෙක් තමන්ගේ හිත හික්මවා ගන්නට හදනවා නම් ලෝකයා දුකට පත්වන තැන දුක් නොවිඳ ඉන්නට, ලෝකයා සතුටු වෙන තැන සතුටින් උද්දාමයටපත් නොවන්නට, ලෝකයා වෙහෙසට පත්වන තැන වෙහෙසටපත් නොවි ඉන්නට යම් කිසි කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා නම් අන්න ඊට අවශ්‍ය ප්‍රතිපදාවක් ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා. අන්නේ ධර්මයේ තමයි අපි අපේ ජීවිතයට හැකිතාක් සමීප කරගන්නට ඕනේ. ඒක මේ තියෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුමක් වෙනවා. මොකද මිනිස්සු නිවෙනවා. මිනිස්සු ඇවිලුණු මනසින් කටයුතු කරන්නේ නැහැ. මිනිස්සුන්ගේ අවශ්‍යතා සීමා සහිත වෙනවා. මිනිස්සුන්ගේ ආකල්ප සංකල්ප නිවැරදි දිශානතියකට යොමු වෙනවා. සමස්ත සමාජයේ මේ ඔස්සේ යහපත් මාවතකට අරගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම සමාජයක් අපිට අතීතේ තිබුණා. එහෙම සමාජයක් ಭಾರತයේ තුල පවා අතීතයේදී තිබුණා. ඒ නිසා මිනිස්සුන්ට ජීවත් වෙන්න මහ වෙහෙසක් දරන්නට උනේ නැහැ. සමහර විටක හිටපු කෝටි 7ක පමණ ජනතාවගෙන් කෝටි 5ක් ආර්ය ශ්‍රාවකයෝ එදා ಭಾರತයේ තුල එක රාජ්‍යයක වාසය කළේ. ඉතින් ලිදක් ළඟට ගියත් සතර සතිපට්ඨාන භාවනාවක් පිළිබඳව කතා කළ බව ධර්මයේ දැක්වෙනවා සඳහන් වෙලා තියෙනවා. ඉතින් එච්චර නිවුණු සමාජයක ප්‍රශ්න ගැටලු උද්ගත වීම අර්බුද ඇතිවීම බොහොම අවමයි. මොකද හැමෝම හිත හදාගත්ත පිරිසක් නිසා. අපිත් අපේ හිත සකස් කරගත්තොත් ඒ තුළ බොහෝ ප්‍රශ්නවලට බොහෝ ගැටලුවලට විසඳුම් තියෙනවා. මුළු ලෝකයක් බදාගෙන ලෝකයක් වෙතට නැඹුරු වුණ මනසකට මේ ධර්මයේ ගැඹුර ස්පර්ශ කරන්නට පුළුවන් කමක් නැත්තේ. පළමුව කළ යුත්තේ ආධ්‍යාත්මය ගවේෂණය කිරීම, ආධ්‍යාත්මය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කර ගැනීම. ඊට පස්සේ අපිට පුළුවන්කම තිබෙනවා අනිකුත් ප්‍රශ්න සමග කළමනාකරණය කරගනිමින් කළ යුතු දේ කුමක්ද කියලා හරියට විනිශ්චය කරගෙන කළ යුතු දේ කළ යුතු සීමාවෙහි සිට සිද්ධ කරන්නට. ඒක තමයි ධර්මානුකූලව ගත්තොත් නිවැරදි ක්‍රමවේදයේ බවට පත්වන්නේ. පින්නතුනේ අපි දිගින් දිගටම දේශන මාලාවක් විදිහට සාකච්ඡා කරගෙන පැමිණියේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව කතා කරනකොට අපි අවිද්‍යාව සංස්කාරය උපදවන්නට ප්‍රත්‍ය වෙනවා කියනකොට
අවිද්‍යාව සංස්කාරයේ උපදවන්නට ප්‍රත්‍යවන්නේ කුමන ආකාරයන්ද කියන එක පිළිබඳවයි අපි ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට යෙදුනේ. එතකොට අවිද්‍යාව සංස්කාරයේ උපදවන්නට සහජාත වශයෙන්, අඤ්ඤමඤ්ඤ වශයෙන්, නිස්සය වශයෙන්, ඒ වගේම සංපයුක්ත අත්ථි අවිගත හේතු ආදී වශයෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවා කියන එක පිළිබඳව විශේෂයෙන්ම අපි පැහැදිලි කරගන්නට යෙදුණා. ඊට පස්සේ එකක් පිළිබඳවයි හඳුනා ගනිමින් හිටියේ. ඊදී අවසාන වශයෙන් අපි සංප්‍රයුක්ත වශයෙන් කොහොමද ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ කියලා අපි පැහැදිලි කරගන්නට යෙදුණා. සංප්‍රයුක්තයි කියලා කියන්නේ එහා යුක්තයි කියන එක. ඒ කියන්නේ එකත් එක්ක එකට යෙදිලා පවතිනවා කියන එක. ඒක වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ වෙන්වීමට අපි කියනවා විප්‍රයුක්ත කියලා. හැබැයි සංප්‍රයුක්ත කියලා කියන්නේ ඒහා සමග එකට යෙදිලා එකට පවතිනවා කියන එක. අවිද්‍යාව කියන එක සංස්කාරයත් එක්ක එකට යෙදිලා එකට පවතින අවස්ථාවන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට එකට යෙදිලා එකට පවතින්නේ කුමන අවස්ථාවකද? දැන් අපි මෝහ චෛතසිකය ගත්තාම අකුසල සිතක මේ මෝහ චෛතසිකයෙහි සංප්‍රයුක්ත භාවය දකින්නට පුළුවන්කම තිබෙනවා. අකුසලයක් උපදිනකොට අකුසල කර්මයක් සිද්ධ කරනකොට ඒ අකුසල කර්මය සිදුවීමේදී මෝහය කියන එක එතන සංප්‍රයුක්ත භාවයෙන් යෙදෙනවා. ඒ කියන්නේ ඒ කුසල් සිතේ යෙදෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම අවස්ථා දෙකකදී අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මොනවාද මේ අවස්ථා දෙක? එකක් තමයි අපේ කර්මගත ජීවිතයේදී නැතිනම් අපි තව විදිහකට කිව්වොත් කර්ම භවයේ තුලදී අපි නැවත නැවත කර්ම රැස් කර ගැනීම. නැවත නැවත කර්ම රැස් කර ගැනීම. ඒ කියන්නේ දැන් ඔබ ජීවත් වෙනකොට පුණ්‍ය ධර්ම කරනවා, ඊට පස්සේ අකුසල ධර්ම කරනවා, කුසලයන් කරනවා. මේ විදිහට අපි ජීවත් වෙන විදිහක් තියෙනවානේ. අන්න ඒ කර්ම භවයේ තුලදී ඒකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන ආකාරයක් තියෙනවා. එතනදී ඒ කර්මගත ජීවිතයේදී ඔබ අකුසලයන් කරනකොට ඒ සෑම අකුසල සිතක් හා සමගම මෝහය කියන චෛතසිකය එතන යෙදී පවතිනවා. ලෝභය, මෝහය, ද්වේෂය, මෝහය. අකුසල් මුල් තුනක්නේ අපි කතා කරන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට මෝහෝ අවිජ්ජා කියලා කියනකොට ඒ මෝහ සහගත අවිද්‍යාව. එතකොට මෝහ සහගත අවිද්‍යාව කියලා කියනකොට අවිද්‍යාව කියන එකේ අර්ථය බොහොම පෘතුලයි. මෝහය කියන එකේ අර්ථය අපිට ඒහා ආනුසංගිකව කතා කරන්නට පුළුවන්කම ලැබුණට මෝහය කියන එක අපි ඊට වඩා ටිකක් අඩු බර ගතියකින් අපිට දැනෙනවා. හැබැයි අර විශේෂ සීමාව දක්වාම මේක කතා කරන්නට පුළුවන්කම නමුත් තියෙනවා. නමුත් මෝහය කියලා කියනකොට එතන මුලා වූ ස්වභාවය ඇත්ත ඇති හැටියට නොදන්නාකම, එතකොට ඒකෙදි යථාර්ථය පිළිබඳව නොදන්නාකම, චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රතිවේද නොකරන්නා වූ අවිද්‍යාවයි කියන තැනකින්ම අපිට ආවරණය වෙනවා. කියන්නේ එතන යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ කියන එක. මෝහ අවිද්‍යාව කියන එක මත තමයි, අවිද්‍යාව මත තමයි අපිට මේ කර්මය સિદ્ધ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට අකුසලයක් කරනකොට ඒ අකුසල සිතේ මෝහය කියන එක චෛතසික ධර්මයක් විදිහට ඒ අකුසල සිතේ යෙදෙනවා. ලෝභ මූලක අකුසල සිතක මෝහ චෛතසිකය ඒ සිතේ සංප්‍රයුක්තයි. ඒ හිතේ අකුසල චෛතසිකයක් විදිහට යෙදෙනවා. එතකොට ද්වේෂ සිතක ඒ අකුසල චෛතසිකයේ මෝහය කියන එක ඒක චෛතසික ධර්මයක් විදිහට එතනදී ඒක යෙදෙනවා. ඒකට තමයි සංප්‍රයුක්තයි කියලා කියන්නේ. ඒකට යුක්තයි. ඒක අනිවාර්යයෙන්ම එතන ඇතුළත් වෙනවා. එතකොට මේ සංප්‍රයුක්තව ප්‍රත්‍ය වෙන අවස්ථාව කියලා කියනකොට ජීවිතයේ එක අවස්ථාවක් තමයි සෑම අකුසල ධර්මයක් සිද්ධ කරනකොටම, අකුසලයක් සිද්ධ කරනකොටම ලෝභයෙන් හෝ වේවා, ද්වේෂයෙන් හෝ වේවා, එතන මෝහ සහගත අවිද්‍යාව එහි සංප්‍රයුක්ත දෙයක් විදිහට යෙදිලා ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. ඒකේ
සංප්‍රයුක්තව දෙයක් විදිහට යෙදිලා එතන ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබනවා. එන්න එතන යෙදිලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව මොකක්ද? දැන් මේක කිව්වේ කර්ම භවයේදී. ඒ කියන්නේ ඔබ ජීවත් වෙනකොට එදිනෙදා කර්ම රැස් කරගන්නවා, කුසල අකුසල කර්ම රැස් කරගන්නවා කියන තැනදී අකුසලය සිද්ධ කරන වෙලාවේදී ඇති වෙන දෙයක්. දෙවන අවස්ථාව තමයි ප්‍රතිසන්දි ගන්න අවස්ථාව. ප්‍රතිසන්දි ගන්න අවස්ථාව. එතකොට ඔබට කුසලයක් අරමුණු වුණාට කර්මයට විතරක් උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. කර්මයකට විතරක් ගිහිල්ලා තැනක උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නෑ. අපි හේතු කීයක් කතා කරනවා. අවිද්‍යාව එතන තියෙන්නට ඕනේ, සංස්කාරය තියෙන්නට ඕනේ, තණ්හාව තියෙන්නට ඕනේ, උපාදානය තියෙන්නට ඕනේ, භවය තියෙන්නට ඕනේ. එතකොට අවිද්‍යාව, සංස්කාර, තණ්හා, උපාදාන, භව කියලා අපි ටිකක් කතා කරනවානේ. හිතන්නකෝ දැන් එතන යෙදෙන සංස්කාරය පුඤ්ඤාභි සංස්කාරයක් කියලා. මනුස්ස ලෝකෙ උපදින්න අපිට එතන හේතු වෙන සංස්කාරය කුසලයක්, පුඤ්ඤාභි සංස්කාරයක්. එතකොට දැන් පුඤ්ඤාභි සංස්කාරය කියන එක සංස්කාරයේ බවට පත් වුණාට ඒ සංස්කාරය නැතිනම් ඒ සිතෙහි අකුසල චෛතසික සංප්‍රයුක්තව යෙදිලා නැහැනේ. කුසල් සිතේ අකුසල චෛතසික අකුසල ධර්ම ටික අර කුසල් සිතේ එකට එකතු වෙලා එකට යෙදිලා නැහැ. එතකොට කුසල් සිතේ අකුසල ධර්ම එකට යෙදිලා නැත්තම් අපි කොහොමද කුසලයක් කරමුණු කරලා තව තැනක උපදින්නේ? ඒක කුසලයක් කරමුණු කරලා තව තැනක අපි උපදිනවා නම් උපදින්න හේතු වෙන්නේ අර කුසලය තණ්හා වශයෙන් අරමුණු කිරීම. කුසල ධර්මයේ පිළිබඳව තණ්හා වශයෙන් අරමුණු කිරීම. එතකොට අන්නේ අරමුණු කරනවා කියන එක सिद्ध කරන්නේ අපි අකුසල සහගත සිතකින්. අකුසල සහගත සිතකින්. ඒ නිසා තමයි එතන අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයත්, භවයත් කියන මේ සියලු අංග ටිකම එතනදී පෙන්වන්නේ. ඒ වගේම උත්පත්තියට හේතුව වශයෙන් තණ්හාව පෙන්වන්නේ ඒ හේතුව නිසා තමයි. එතකොට නිකාන්ති තණ්හා උපගමනං උපාදානං චේතනා භවෝ කියලා මෙතනදී මේ කාරණාව විග්‍රහ කොට දක්වනවා. එතකොට මෙතනදී මෝහය තමයි අවිද්‍යාව, ඒ වගේම නිකාන්තික්ෂණය තමයි තණ්හාව. ඒ කියන්නේ නිකාන්තිය කියලා කියන්නේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව සියුම්ව දැඩිව බලවත්ව හටගත්තු තෘෂ්ණාව කියන එක. ඒකට ස්කන්ධයන් පිළිබඳව පවත්තන නිකාන්තික්ෂණයේ තෘෂ්ණාවත්, ඒ වගේම නැවත ස්කන්ධයන් වෙත උපගමනය කරන උපාදානයත්, චේතනා භවයත් නිසා තමයි ප්‍රතිසන්දිය කියන දේ අපට ලැබෙන්නේ. එතකොට දැන් එතනදී සංප්‍රයුක්ත භාවයෙන් අපි ගත්තොත් එහෙම අර අවිද්‍යාව කියන එක ඒ අරමුණු කරපු ඒ තණ්හාවෙන් කුසලයේ අරමුණු කරන සිතට ඒක සංප්‍රයුක්තයි. සංප්‍රයුක්තයි. එතන යෙදිලා තියෙනවා. අවිද්‍යාව කියන එක යෙදිලා තියෙනවා. එතන අවිද්‍යාව නැති වුණොත් මොකද වෙන්නේ? අවිද්‍යාව නැති වුණොත් අර කර්ම බීජය නැවත පැලවෙන්න පුළුවන්කම හදන්නේ නැහැනේ. අවිද්‍යාව නැතුව විද්‍යාවෙන් අර අරමුණු කරන දේ දකින්න පුළුවන් වුණොත් මොකද්ද දකින්නේ? දුක්ඛ ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වුණා කියන එක විතරයි දකින්නේ. එතකොට එතන ප්‍රතිසන්දිය පිණිස යන්න තමන් කරපු පිනක් කුසලයක් කියලා එහෙම රැස් කරගත්ත දෙයක පැවැත්මක් ලැබෙන්නේ නැහැ. ඒකට ඒ දෙයක පැවැත්මක් ලැබෙන්නේ නැති වෙනකොට ඒ දෙයින් මිදෙන්නට පුළුවන්කම එතනදී ලැබිලා තියෙනවා. අන්න ඒ හේතුව නිසා අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම කියන එක සංප්‍රයුක්ත ආකාරයෙන් සිද්ධ වෙනවා අවස්ථා දෙකකදී. එකක් කර්මගත ජීවිතය තුළදී කියන්නේ අපිට කර්ම භවයේ සකස් වෙනකොට ඒ තැන අපි කුසල කුසල සංස්කාරය රැස් කරගන්නකොට අකුසල සිතක සංප්‍රයුක්ත වශයෙන් මේ අවිද්‍යාව කියන එක යෙදිලා පවතිනවා. ප්‍රතිසන්දි ගන්න වෙලාවේදී කර්ම නිමිත්තක් අරමුණු කරනකොට ඒ කර්ම නිමිත්ත තණ්හාදී වශයෙන් අරමුණු කිරීම වශයෙන් එතනදිත් සංප්‍රයුක්ත වශයෙන් අවිද්‍යාව ප්‍රත්‍ය වේලා පවතිනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට අවිද්‍යාව සංප්‍රයුක්තව එතන යෙදිලා සංස්කාරය කියන දෙයට ප්‍රත්‍ය වෙනවා කියන එක හඳුනා ගන්නට පුළුවන් ප්‍රධාන තැන් දෙකක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා.
එතකොට මෙන්න මේ විදිහට අවිද්‍යාව සංස්කාරයට නිකම්ම ප්‍රත්‍ය වීම සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවල මේ අනුරූපව මේ ස්වභාවයෙන් තමයි මේ ප්‍රත්‍ය වීම සිදුවන්නේ කියන අවබෝධය අපට මෙතනදී ඇති කරගන්නට ප්‍රධාන වශයෙන්ම පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අවිද්‍යාව සංස්කාරයට සංප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍ය වීම සිද්ධ කරනු ලබනවා. ඊට පස්සේ අනිත් ප්‍රත්‍ය වීම මොකද්ද? අනිත් ප්‍රත්‍ය තමයි අත්ථි ප්‍රත්‍ය විදිහට. අත්ථි විදිහට. අත්ථි කියලා ප්‍රත්‍යක් තියෙනවා. ඒකට අත්ථි කියලා කියන්නේ ඇත කියන තේරුම. අත්ථි කියලා කියන්නේ මේ ඇත කියන එක. ඒකට ඇත කියන්නේ විද්‍යමානත්වය. ඒක තියෙනවා. ඒක පවතිනවා. මේක තමයි අත්ථි ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මේ අත්ථි ප්‍රත්‍ය කියලා කියනකොට මේ අත්ථි ප්‍රත්‍ය අපිට කතා කරන්නට පුළුවන් ආකාර කීපයක් තියෙන එකක් අර සංප්‍රයුක්තයි කියලා කිව්වනේ අපි. එතකොට ඒ සංප්‍රයුක්ත භාවයනොත් අත්ති වෙනවා. එතකොට ඒකත් එක්ක එකට තියනවා කියන එක. ඒ වගේම පුරේජහත භාවයනොත් අත්ති. ඒ වගේම පච්චාජාත භාවයනොත් අත්ති කියන ප්‍රත්‍ය භාවිත වෙනවා. ඒ වගේම යම්කිසි අවස්ථාවලදී පුරේජාතව සහ පච්චාජාත භාවයනොත් මේ ඇත කියන එක යෙදෙනවා වගේම ඇතැම් අවස්ථාවලදී මේක ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. එතන යෙදෙන්නේ නැතිව වුණත් ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින්. ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් අපි කියනවා ආහාරයන් විදිහටත් මේක නිර්මාණය වෙනවා කියලා. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් අපට මේ අත්ථි වශයෙන් මේක ඇත ආදී ලෙස ප්‍රත්‍යවීම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. යම්කිසි තැනක මේ සංස්කාර ධර්මයක් උපදින්නට අපි අර මුලින් සංප්‍රයුක්ත ප්‍රත්‍ය පිළිබඳව කතා කළා වගේම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා අත්ථි කියන ප්‍රත්‍යෙහි යෙදීම කොහොමද කොයි ආකාරයකටද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට එතන विद्यमान වෙලා තමයි ඒක සිද්ධ කරන්නේ. ඒ වගේම පුරේජාත වශයෙන් පුරේජාත කියලා කියන්නේ කලින් ඉපදුනා කලින් පහළ වුණා කියන එක. පුරේජාත වශයෙන් අත්ථි කියන ප්‍රත්‍ය වීම සිදු කරනු ලබනවා. කොහොමද පුරේජාත වශයෙන් එක අත්ථි ප්‍රත්‍ය සිද්ධ වෙන්නේ? ඒක කලින් ඉපදිලා ඊට පස්සේ පච්චාජාත වශයෙන් උපදින්නට ධර්මයට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. මේ අත්ථි ප්‍රත්‍යෙහි තිබෙන ප්‍රභේදයේ පිළිබඳවයි කතා කරන්නේ. එතකොට ඒ කලින් ඉපදුනා කියලා කියනකොට දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මේ කය පුරේජාතයි පසුව හටගන්නා වූ චිත්තචෛතසික ධර්මයන්ට. එතකොට කය අත්ථි ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අර අත්ථි ප්‍රත්‍ය කියනකොට පුරේජාතව අත්ථි ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා අර පස්සේ හටගත්ත නාම ධර්මයන්ට. එතකොට මේ නාම ධර්මයෝ අත්ථි ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ඒ පුරේජාත වුණ කයට. පච්චාජාත වුණ නාම ධර්මය. එතකොට පච්චාජාතව ප්‍රත්‍යවීම කියන එකත් පුරේජාතව ප්‍රත්‍යවීම කියන එකත් මේ කය නාමයටත් නාමය නැවත කයටත් කියන ආකාරයෙන් ප්‍රත්‍යවීම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේක තමයි අත්ථි ප්‍රත්‍යෙහි ඊටමත් සරල වශයෙන්ම පැහැදිලි කරන්නට පුළුවන්කම තිබෙන ආකාරයේ බවට පත් වෙන්නේ. ඒකට මේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට ඒකෙදි දක්වනවා අත්ථි ප්‍රත්‍යභාව වශයෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. එතකොට අවිද්‍යාවෙහි තිබෙන විද්‍යමානත්වය තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. එතකොට අවිද්‍යාවෙහි තියෙන විද්‍යමානත්වය පිළිබඳව පැහැදිලි කිරීමේදී මෙතනදී අපි තේරුම් ගන්නට ඕන දේ තමයි අවිද්‍යාව කියන එක මේ කුසල් සිතක සම්පූර්ණම යෙදිලා ඒ මත පමණක්ම අනිවාර්යයෙන්ම ඒක विद्यमान වෙලා පමණක්ම සංස්කාරය උපදවීම කියන දේ කරන්නට අවශ්‍ය නැහැ. අවිද්‍යාව කියන එක එතන යෙදිලා පමණක්ම අවිද්‍යාවෙහි කෘත්‍ය සම්පාදනය කරන්නට අවශ්‍ය නැහැ. සංප්‍රයුක්ත වෙලා විතරයි අවිද්‍යාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක එතනදී පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව එතන සංප්‍රයුක්ත නොවිත්
එතනදී ප්‍රත්‍ය වෙන්නට පුළුවන්කම තියෙනවා. අපි සංප්‍රයුක්ත භාවය ගැන කතා කරනකොට අපි අවස්ථා දෙකක් කතා කළා. ඒ අකුසල සිතක සංප්‍රයුක්ත භාවය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක කර්මගත ජීවිතයේදී ප්‍රතිසන්දි අවස්ථාවේදී. එතකොට ප්‍රතිසන්දි අවස්ථාවේදී පුඤ්ඤාභි සංස්කාරයකට අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒක පච්චාජාතව. ඒක පස්සේ උපදින්නේ අර කුසලාරම්මනේ අරමුණු කරමින්. කුසලයේ අරමුණු කරමින් අවිද්‍යාව කියන එක පස්සේ ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපි එතකොට මේ සංස්කාරය උපදිනවා කියලා කියනවා. මොකද ඒක අවිද්‍යාවෙන් අරමුණු කරන නිසා. එතකොට මෙන්න මේ ආදී වශයෙන් අපිට ප්‍රත්‍යවීම පිළිබඳව හඳුනා ගන්නකොට, ප්‍රත්‍යවීම පිළිබඳව විනිශ්චය කර ගන්නකොට, ප්‍රත්‍යවීම පිළිබඳව අපි වඩා තහවුරු කර ගන්නකොට අපිට කරගන්නට සිද්ධ වෙන ක්‍රමවේදය තමයි මේක යෙදෙන්නට පුළුවන් අවකාශයන් පිළිබඳව හඳුනා ගැනීම. යෙදෙන්නේ මොන විදිහටද? ඒක ඇතුලේ තිබීම විතරක් නෙමෙයි, ඒ දිහා බලාගෙන වෙනමම පැවතීම තුලත් මේ ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. අවිද්‍යාව ඒක ඇතුලේ තිබ්බත් වැරදි. ඒ වගේම අවිද්‍යාව නැමැති කෝණයට ඒක ඇතුලේ ඒක නොතිබුණත් පිරිසුදුම වුණත් ඒ අවස්ථාව පිරිසුදු අවස්ථාව වුණත් අවිද්‍යාව නැමැති කෝණයට හසු වීමත් වැරදි. ඒකට අවිද්‍යාව නැමැති කෝණයට හසු වුණොත් ඒ බඳු වූ කර්මයට උනත් ප්‍රතිසන්දි විපාක ගෙනත් දෙන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි පිනක් කළත් පිනේ විපාක දෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් ගෙනල්ලා. ඒක හරියට මේ ඒක ඇතුලේ යෙදිලා තිබ්බත් වැරදි. ඒ වගේම ඒක ඇතුලේ යෙදෙන්නේ නැතිව ඒ ආකාරයට පෙන්වා දුන්නත් වැරදි. ඒක උදාහරණයක් අපි මොහොතකට සිහිපත් කළොත් අපි හිතමුකෝ මොහොතකට යම්කිසි වර්ණයක් කියලා. රතු පාට තමයි වරද. එතකොට රතු පාට කියන එක ඒ අදාළ වස්තුවේහි विद्यमान වුණත් ඒ අපි දකින වස්තුව රතු පාටට තිබ්බොත් ඒක වරදක් හැටියට අපි හිතනවා කියමුකෝ. එතකොට මේ වස්තුවේ දැන් ඒක ඇතුළේම රතු පාට යෙදිලා තියෙනවා. එතකොට මේ වස්තුව ඇතුලේ රතු පාට යෙදිලා තිබ්බත් ඒක වර්ධි. ඒ වගේම ඒක රතු පාට නෑ. හැබැයි ඒක සුදු පාටට තියෙන්නේ රතු පාට නැහැ. හැබැයි අපි රතු පාට කණ්ණාඩි දෙකක් දාගෙන ඒක බලනවා. අපි රතු පාට කණ්ණාඩි දෙකක් දාගෙන ඒක බලනවා. ඒත් රතු පාටට නෙපෙන්නේ. අදාළ වස්තුවේහි රතු පාට තිබ්බත් එකයි කණ්ණාඩි දෙකක් දාගෙන රතු පාට වස්තුව දිහා බැලුවත් එකයි. එතකොට කොහොම වුණත් අපිට අර වස්තුව පෙනිලා තියෙන රතු පාටට. මේක වෙලා තියෙනවානේ. අන්න ඒ සිදුවීම තමයි මේ කිව්වේ. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක සංස්කාරය ඇතුළට සංප්‍රයුක්ත වෙලා ඒකේ යෙදිලා තිබුණත් වැරදි. පස්සේ අවිද්‍යාව සහගත මනසකින් අර සංස්කාරය ඇසුරු කරමින් සංස්කාරය කියන එක विद्यमान භාවයට නැතිනම් සංස්කාරයේ නැවත නැවත අරමුණු කරමින් පැවැත්වීමත් වැරදි. අර රතු පාට එක වස්තුවේහි विद्यमान වුණා වගේ අකුසල හිතෙහි මෝහ සහගත අවිද්‍යාවෙහි विद्यमानත්වයම වරදක්. අකුසල සිතෙහි මෝහ සහගත අවිද්‍යාවෙහි विद्यमानත්වයම වරදක්. ඒ වගේම අර කණ්ණාඩි දෙක දාගෙන සුදු පාට වස්තුව දිහා බැලුවා වගේ කුසලාදී කර්මයන් පිළිබඳව ඒක ඇතුලේ අවිද්‍යාව නැහැ. හැබැයි කුසලාදී කර්මයන් මොකද කරන්නේ? අවිද්‍යාදී ආශ්‍රව ධර්මයන්ගෙන් අවිද්‍යාදී දෙයින් අපි නැවත ඇසුරු කරනු ලබනවා. නැවත ඇසුරු කරනු ලබනවා. ඇසුරු කරනකොට අපිට ඒ දේ පවතිනවා කියලා विद्यमान ස්වභාවයකින් අපිට ඒක තේරුම් යනවා. එතකොට අන්න ඒ කුසලාදී කර්මයක් අනුරූපීව අපිට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තිබෙන්නේ අන්න ඒ විදිහට. ඒ අර හරියට අර උදාහරණයට අනුව කණ්ණාඩි දෙකක් දාගෙන සුදු පාට වස්තුව දිහා බැලුවා වගේ වස්තුව රතු පාට නැහැ. වගේ වස්තුවේ අවිද්‍යාව කියන එක සංප්‍රයුක්තව නැහැ. හැබැයි සංප්‍රයුක්තව නැති වුණාට පස්සේ උපදිලා අවිද්‍යාව කියන එක අර පෙර පිරිසුදු දේ අරමුණු කරනකොට ඒකත් එක්ක කෙලෙසී යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ කර්ම කෙලෙස් වලින් අර ධර්මය ආවරණය කරගත්තාම වහගත්තාම ඒකත් ඒ සහිතයි කියන ගණයට නැතිනම්
ඒක කිලුටු නැති වුණත් අසංකිලිට සංකිලේශික කියන ගණයෙන් ඒක ආවරණය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම. එතකොට අපි මෙතනදී ප්‍රත්‍ය වීම දෙකක් කතා කළා. පළවෙනි එක ඒකෙදී සංප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වා. දෙවෙනි එක අපි අත්ථි වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වා. ඇත කියලා विद्यमान භාවයෙන් අවිද්‍යාව කොහොමද विद्यमान භාවයෙන් ප්‍රත්‍ය වෙන්නේ? එතනදී සංප්‍රයුක්තවත් विद्यमान වෙන්නට පුළුවන්, පුරේජාතවත් विद्यमान වෙන්නට පුළුවන්, පච්චාජාතවත් विद्यमान වන්නට පුළුවන්. එතකොට ඔය ආකාරයන්ගෙන් අපි මේ අවිද්‍යාවෙහි ප්‍රත්‍ය වීම සූක්ෂමව අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකට සංප්‍රයුක්තව ඇති වෙන්නට පුළුවන්, මුලින් අවිද්‍යාව සහගත කර්මයක් රැස් කරලා ඒ සංස්කාරය අසුර කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ සිද්ධ කරපු සංස්කාරයක් අවිද්‍යාව සහගත සිතකින් අපිට අසුර කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආකාරයන්ගෙන් අපිට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. මේකට අවශ්‍ය පරිසරය සකස් කරමින්, කර්මයට අවශ්‍ය පරිසරය සකස් කරමින්. එතකොට මේ දෙක අතර ලොකු ගනුදෙනුවක් තියෙනවා. අවිද්‍යාව සංස්කාරයට, සංස්කාරය අවිද්‍යාවට මේ ආදී ලෙස මේ ප්‍රත්‍යවීම ඇතුලේ ලොකු ගනුදෙනුවක් සිද්ධ කරනවා. ඒකට දැන් අපිට මේ ඔස්සේ වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි අවිද්‍යාපච්චය සංඛාරා කියලා කිව්වට අවිද්‍යාව සහ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා කියලා කිව්වට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදින්නේ නිකම්ම නෙමෙයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනකොට මෙන්න මේ වගේ ව්‍යවුලක් ඒ සංස්කාරය ඇතුළත අවිද්‍යාව සහ සංස්කාරය ඇතුළත සකස් වෙනවා කියන එක ගැන. ඒ කියන්නේ සෑම අංශයකින්ම මේ දෙක අතර බන්ධනය තියෙනවා කියන එක අපිට වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. යෙදුනක් තියෙනවා, නොයෙදුනක් තියෙනවා. මේ මොන විදිහට ගියත් කර්මය කියන එක, සංස්කාරය කියන එක ස්වාධීන නැහැ. යම් සංස්කාරයක් පුඤ්ඤාපුඤ්ඤානෙජ්ජාදී කර්මාභි සංස්කාරයක් තියෙනවා නම් ඒ සියලු කර්මාභි සංස්කාරයෝ අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම උපදිනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම උපදිනවා. සංප්‍රයුක්ත නොවුනද හුදකලා වූ කුසල කර්මාදියක් විදිහට අපට පෙනුනද ඒ සෑම දෙයකටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියන එක මේ ඔස්සේ අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ අත්ථි ප්‍රත්‍ය අනුව අපි මේ කරුණ විමසා බලනකොට ඒ වගේම අවිගත ප්‍රත්‍ය විදිහටත් අපිට මේක හඳුනා ගන්නට පුළුවන්. අවිගත ප්‍රත්‍ය. අවිගතයි කියලා කියන්නේ විගත කියනවා දුර වූ කියන එකට. අවිගත කියලා කියනවා දුරු නො වූ ආකාරයට කියලා. එතකොට දැන් අවිද්‍යාව දුරු වෙලා නැහැ. අවිද්‍යාව දුරු නොවුණු තැනක තමයි කර්මයේහි පැවැත්ම තියෙන්නේ. අපි කර්මය පිළිබඳව ඇසුරු වෙන අවස්ථා දෙකක් පිළිබඳව තේරුම් ගත්තා. මොකද්ද? අර කර්මගත ජීවිතය තුළ නැතිනම් අපි භවය සකස් කරගන්නකොට, කර්ම භවය සකස් කරනකොට ඒ සෑම තැනකදීම ජීවත් වෙනකොට කර්ම කරන තැනත් ඒ වගේම ප්‍රතිසන්දිය පිණිස යනකොට ඒ අවස්ථාවේදී සිදුවන ප්‍රත්‍යවීම පිළිබඳව. මෙන්න මේ තැන් දෙකේදීම අපිට දකින්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි අවිගත භාවය. අවිද්‍යාවෙහි තිබෙන අවිගත භාවය. අවිද්‍යාව විගත වුණොත් මොකද වෙන්නේ? අවිද්‍යාව විගත වුණොත්, අවිද්‍යාව දුර වුණොත්, අවිද්‍යාව දුර වීම මත අර කර්මයේහි උත්පත්තිය අපිට පේන්නේ නැහැ. දැන් අත්ථි කියන ප්‍රත්‍යයට අනුරූපීවම තමයි අපිට න්‍යායාත්මකව ගත්තොත් අවිගත ප්‍රත්‍ය කතා කරන්නට වෙන්නේ. අත්ථි ප්‍රත්‍යේම අන්‍යාකාරයෙන් තමයි අපිට අවිගත ප්‍රත්‍ය කතා කරන්නට වෙන්නේ. ඇයි එහෙම කිව්වේ? අපි අත්ථි කිව්වේ තියනවා කියන එකනේ, विद्यමානයි කියන එකනේ. අවිගතයි කියන්නේ මොකද්ද? දුරු වෙලා නැහැ කියන එක. දුරු වෙලා නැත්නම් ඒක विद्यමානයිනේ. ඒ නිසා අත්ථි ප්‍රත්‍යේම අන්‍යාකාරයක් තමයි අවිගත ප්‍රත්‍ය කියලා කියන්නේ. හැබැයි මෙන්න මේ අවිගත ප්‍රත්‍ය අපිට න්‍යායාත්මකව ඒ අනුසාරයෙන් අපි තේරුම් ගත්තට අපිට මේක විග්‍රහ කර ගැනීමේදී අපිට අපේ ජීවිතය තුළට මේක බහලා සැසඳීමේදී අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මේක ඊට වඩා පෘථුල සන්දර්භයකින් මේ බොහොම පැතිරුණු ආකාරයකට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි
අවිද්‍යාව කියන එක සංස්කාරයට අවිගත භාවයෙන් ප්‍රත්‍ය වෙනවා දුර වෙලා නැහැ. ඒ කියන්නේ සංස්කාරය සෑම මොහොතකම विद्यमान වෙන්නේ අවිද්‍යාවෙහි අවිගත භාවය නිසාමයි. සංස්කාරය සෑම කල්හිම विद्यमान වනු ලබන්නේ අවිද්‍යාවෙහි දුරු නොවූ ස්වභාවය නිසායි. අවිද්‍යාව දුරු වෙලා නැහැ. කොතනකදීවත් අවිද්‍යාව දුරු වෙලා නැහැ. අවිද්‍යාවෙහි දුරු නොවුණු ස්වභාවය නිසා තමයි සංස්කාරය උපදිනු ලබන්නේ සෑම අවස්ථාවකදීම. එතකොට අපි මොන මට්ටමින් ජීවත් වෙන්න උත්සාහවත් වුණත් කර්ම සිද්ධ නොකර ඉන්න උත්සාහවත් වුණත් කෙනෙකුගේ సంతානෙහි අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාවෙහි පැවැත්ම අවිද්‍යාවෙහි සැකස්ම තියෙනවා නම් අවිද්‍යාවෙහි පැවැත්ම අවිද්‍යාවෙහි සැකස්ම තියෙන තැනක එයාට කර්මය නැහැ කියන එකට යෙදෙන්නේ අනිවාර්යෙන් ඒක කර්මයේහි පැවැත්ම විදිහට යෙදිලා තියෙනවා. එතකොට කර්මයේහි පැවැත්ම විදිහට ඒක යෙදුනොත් යම් තැනකදී එතන අවිද්‍යාවෙහි යුක්තිභාවය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අවිගත ප්‍රත්‍ය පිළිබඳව හඳුනා ගැනීමේදී අපට අපේ කර්මය පහළ වීම නැතිනම් කර්මයේ සිදුවීම කියන එක පිළිබඳව විශේෂයෙන්ම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඇයි අපි ඕනෑම කර්මයක් සිද්ධ කරනකොට ඒ කර්මයට අවිද්‍යාව කියන එක අවිගතයි කියලා කියන්නේ දුරු නොවුණා කියලා කියන්නේ ඒ කර්මයේහි පැවැත්ම කියන එක හැම මොහොතකදීම සිද්ධ කරලා තියෙනවා. ඒකයි සසරෙදි කරපු කර්මවල පවා විපාක අපිට නැවත එන්න පුළුවන්කම තියෙන. ප්‍රතිසන්දි විපාක ගෙනත් දෙන්න පුළුවන් කර්ම සසරෙදි කරපු කර්ම පවා අපිට මරණාසන්න මොහොතේදී අරමුණු වෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි? අවිද්‍යාව අවිගතයි. අවිද්‍යාව අවිගතයි. එදා යම් කර්මයක් සිද්ධ කරා නම් ඒ කර්මය සිද්ධ කරපු අවිද්‍යාව අවිගතයි. ඒක දුරු වෙලා නැහැ. අන්නේ දුරු නොවුණු ස්වභාවය නිසා අවිද්‍යාවෙහි विद्यमान භාවයේ තිබෙන නිසා අනන්ත සසරේ ඉඳලා කරපු අකුසල කර්මයක් වුණත් සිහිපත් කළා අරමුණු කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්නට පුළුවන්කම තියෙනවා. නැවත ප්‍රතිසන්දිය කරා පැමිණෙන්නට පුළුවන්. යම් කිසි මොහොතක අවිද්‍යාවෙහි අවිගත භාවයේ නැති වුණොත් අවිද්‍යාවෙහි අවිගත භාවයේ නැති වුණොත් ආය කර්මයකට උපදිනවා කියන එක වෙන්නේ නැහැ. කර්මයකට උපදිනවා කියන එක වෙන්නේ නැහැ. අඟුලිමාල තෙරුන් වහන්සේ අවිද්‍යාව ප්‍රහීන කළා. අවිද්‍යාව ප්‍රහීන කළාට පස්සේ සියලු කර්මයන්ගෙන් ප්‍රතිසන්දි නිස්ෘත සියලු කර්මයන්ගෙන් මිදුණා. අර කොතෙක් මනුෂ්‍ය ඝාතන සිද්ධ කළා තිබුණත් සසරෙදි කොච්චර අකුසල ධර්ම සිද්ධ කරලා තිබුණා ඒ සියල්ලෙහිම ප්‍රතිසන්දි නිස්ෘත කර්ම භාවයන් අහෝසි භාවයටපත් වෙනවා. ඒකට හේතුව තමයි ප්‍රතිසන්දියේදී ප්‍රත්‍යවන්නට පුළුවන් අවිද්‍යාව අද දුරු කළා. එනිසා කර්මය සම්පූර්ණයෙන්ම ආයේ පැවැත්මක් වෙන්නේ නැහැ. ආයේ බඳු කර්මය පහළ වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් මිනිස්සෙක් මැරුවා නම් ධර්ම අවබෝධයට පෙර ඒ මරපු ඒ සියලු කර්මය කියන තැන ඒ මරපු තැනක සිද්ධ වුණ සියලු කර්මය අරමුණු කරන්නට නැවත පුළුවන් කමක් නැත්තේ නෑ. හේතුව අවිද්‍යාව කියන එක නෑ. අවිද්‍යාව විගතයි. අවිද්‍යාව දුරු වෙලා. අවිද්‍යාව දුරු වුණ නිසා සංස්කාරය උපදින්න භූමියක් නෑ. අවිද්‍යාව කියලා කියන්නේ අපි දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා කියනකොට මෙන්න මේක තමයි කර්මය කියලා අපි කියන තැනක යෙදෙන අවිද්‍යාව. කියන්නේ දුක ගැන දන්නේ නැහැ, දුකේ ඇතිවීම ගැන දන්නේ නැහැ, දුකේ නිරෝධය ගැන දන්නේ නැහැ, දුක නැති කරන ප්‍රතිපදාව පිළිබඳව දන්නේ නැහැ. එතකොට දුක ගැන දන්නේ නැහැ, දුකේ ඇතිවීම ගැන දන්නේ නැහැ, දුකේ නැතිවීම ගැන දන්නේ නැහැ, දුක නැති කරන ප්‍රතිපදාව ගැන දන්නේ නැහැ කියනකොට මේ තියෙන අවිද්‍යා නිස්ෘත ස්වභාවය නිසා තමයි අපිට ස්කන්ධයන්ගේ යථා ලක්ෂණය නොපෙනී ස්කන්ධ ටික සත්වය පුද්ගලය විදිහට පෙන්ලා තියෙන්නේ.
මරන්න මිනිස්සෙක් හම්බ වෙන්නේ අපිට ස්කන්ධ ටිකේ යථාර්ථය නොදන්නකම නිසා. දැන් මරපු මිනිස්සෙක් පිළිබඳව අපිට කල්පනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පිරිසිඳ නොදන්නාකම නිසා. යම්කිසි කෙනෙක් ස්කන්ධයන්ගේ යථා ස්වභාවය මේ වෙලාවේදී අවබෝධ කරගත්තා නම් ස්කන්ධ ටික මිනිස්සෙක් විදිහට දකින මෝඩකම අයින් කරගත්තොත්. ස්කන්ධ ටික මිනිස්සෙක් විදිහට දකින මෝඩකම අයින් කරගත්තොත්. අපිට මිනිස්සෙක් කියන පුද්ගලයෙකුගේ පැවැත්මක් ස්කන්ධ ටික මත පේන්නේ නැත්තම් අන්න ඒකට කියනවා විද්‍යාව කියලා. විද්‍යාව කියලා කියන්නේ යථාභූත ස්වභාවය අවබෝධ කරගෙන තියෙනවා. මොකද්ද යථාභූත ස්වභාවය? ලෝකේ පැවතුණු ධර්මය හේතු නිසා හටගත්තු ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මේක තමයි ලෝකේ යථාභූත ස්වභාවය. කියන්නේ ඌ පරිදි බව. හටගන්නේ ස්කන්ධ ටිකක්, නිරුද්ධ වෙන්නේ ස්කන්ධ ටිකක්, ස්කන්ධ ටිකක් හටගෙන ස්කන්ධ ටිකක් නිරෝධයටපත් වෙනකොට ඒ ස්කන්ධ ටික සත්වයක් වෙන්න පුළුවන් කමක් නැහැ. ස්කන්ධ ටික පුද්ගලයෙක් වන්නට පුළුවන් කමක් නැහැ. ස්කන්ධ ධර්මය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අතීතයේද ස්කන්ධ ධර්මතා ටිකක්ම හටගෙන නිරුද්ධ වුණා. වර්තමානයේද ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා. අනාගතයේද ස්කන්ධ ධර්මයෝම හටගෙන නිරුද්ධ වෙනවා. අතීතයේද ඇහැට ආවේ අනිත්‍ය වූ රූපයක්මයි. ඒ ගෝචර කරගත්ත ඇහැද අනිත්‍යයි, ඒ දැනගත්ත සිතද අනිත්‍යයි. වර්තමානයේ තුලද ඇහැට පෙනෙන රූපය අනිත්‍යයි, ඒ වගේම ඇස අනිත්‍යයි, දැනගන්න සිත අනිත්‍යයි. අනාගතයට හට ගන්නවා නම් ඒකත් ඒ විදිහටම තමයි. ඒකට මේ සෑම තැනකම තියෙන ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයන්ගේ ස්වභාවය තමයි අනිත්‍ය නිස්ෘත ස්වභාවය. ඒකට මේ අනිත්‍ය භාවයෙන් යුක්ත ධර්මය, අනිත්‍ය ස්වභාවය මුල් කරගෙන තියෙන ධර්මය කොයි වෙලාවකවත් සත්වයේක පුද්ගලයේක කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ සියල්ලක්ම හේතු ඇති කල්ලි හටගන්න, හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්ම කොටහසක් පමණයි. මෙන්න මේ අවබෝධය යම් කෙනෙකුට තියෙනවා නම් හටගන්න සෑම තැනකම එයා අතීතෙදි මිනිස්සු ඇස් දෙකට දැකලත් නැහැ, වර්තමානයේ දකින්නෙත් නැහැ, අනාගතයට දකින්නෙත් නැහැ. එතකොට අතීතෙදි මිනිස්සුන්ට හිංසා පීඩා කළත් නැහැ, වර්තමානයේ කරන්නෙත් නැහැ, අනාගතයට කරන්නෙත් නැහැ. ඇයි මිනිස්සු ස්කන්ධ ටිකකට මිනිස්සයෝ කියලා ගන්න, පුද්ගලයෝන්ය කියලා ගන්න වැරදි දැකීමක් ඇතුලේ එයා ජීවත් වෙන්නේ. එතකොට දැන් කර්මය කියලා එයාට ඇසුරු වෙන්නේ කොහොමද? අතීතෙදි මම මිනිස්සුන්ට මෙහෙම කළා කියලා. එයාට මිනිස්සු හම්බ වෙන්නෙත් නැත්තම්, තමන්ව හම්බ වෙන්නෙත් නැත්තම්, එයාට හම්බෙන්නේ එකම ස්කන්ධ පුඤ්ජයක ස්කන්ධ ධර්මතා ටිකක හටගෙන වැය වෙන ස්වභාවය විතරනම්. ඒ ස්කන්ධ ටිකක හට ගැනීම සහ ස්කන්ධ ටිකක වැයවීම පෙනෙන තැනක කිසි ලෙසකවත් පුද්ගල සංඥාවක් එයාට පවතින්නේ නැත්නම් එයාට ඔන්න කර්මයට පදනමක් නැහැ. ඒ නිසා එයා මිදුනේ අතීතයේදී යම් මිනිස්සු මැරුණා නම් ඒ මරණු මිනිස්සුන්ගෙන් යා මිදිලා. ඇයි ඒ ස්කන්ධ ටික මිනිස්සු කියලා එයාට හසු වෙන්නේ නැහැ. වර්තමානයේ කර්ම රැස් කරන්න පුළුවන්ද? එයාට වර්තමානයේ කර්ම රැස් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි කර්ම රැස් කරන්න මම හෝ තව පුද්ගලයෝ කියලා බාහිර අල්ලගන්න, ග්‍රහණය කරගන්න කම එතන උපදින්නේ නැති නිසා. ඒ වර්තමාන ධර්මයන්ගෙනුත් මිදිලා. ඒ වගේම එයා අනාගත ධර්මයන්ගෙනුත් මිදිලා. එතකොට එයා කර්මක්ෂය කරපු කෙනෙක්. දැන් ප්‍රතිසන්දි වශයෙන් යන්න එයාට අනන්ත සසරේ ඉඳලා කරපු කිසිම කර්මයකට පුළුවන් කමක් නැත්තේ නෑ ප්‍රතිසන්දි වශයෙන් අරගෙන යන්න. අවිද්‍යාව විගත වුණොත් සංස්කාරය විගතයි. ඒ නිසා තමයි අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාවගේ නිර්වශේෂ විරාග නිරෝධයෙන් සංස්කාරය නිරුද්ධයි කියලා කිව්වේ. ආය සංස්කාරය උපදින්නේ නැහැ. සංස්කාරය දෙපැත්තකින් උපදින්නේ නැහැ. මොකද්ද? එකක් සංස්කාරය වර්තමාන කර්ම භවයේ විදිහට නැවත නැවත සංස්කාරයන්ගේ පහළවීම සිද්ධ වෙන්නේ. අනිත් එක සිදු වුණ සංස්කාර නිමිත්තක් අවිද්‍යාවෙන් ඇසුරු කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන සමස්ත හේතුව නැති කරලා ඉවරයි. සමස්ත හේතුව නැති කරලා ඉවරයි. මෙන්න මේක තමයි
අවිගත භාවය කියලා කියන්නේ. එතකොට විගත භාවය ඇති වුණොත් හේතු නැති කරන හේතු නැතිවීම තුළ සංස්කාරය නිවෙනවා. අවිගතව තිබුණොත් එයාට අනන්ත සසරේ ඉඳලා කරපු සංස්කාර නිමිතයට පවතිනවා කියලා කියනවා. පවතිනවා කියන එක වරදවා ගන්න එපා. මේ ඔක්කොම පුරෝගෙන තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඕනෑම සංස්කාර නිමිත්තක් ඕනෑම වෙලාවක ඇසුරු කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්න යාට පුළුවන්කම තියෙනවා. ඒ හේතු ටික එයා සමීපෙහි පිහිටවගෙන එයා සමීපෙහි තබාගෙන තමයි වාසය කරන්නේ. ඒ කියන්නේ දුකට සමස්ත හේතුව ඔහු සතුව තියෙනවා කියන එක. දුකට සමස්ත හේතුව ඔහු භුක්ති විඳිනවා කියන එක. ඇයි? අවිද්‍යාව අවිගතයි. එහෙනම් අවිගත භාවයෙන් අවිගත ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදවනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා කියනකොට අවිද්‍යාව අවිගත භාවයෙන් සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. එතකොට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සංප්‍රයුක්ත ඒ වගේම අත්ථි අවිගත භාව වශයෙන් අවිද්‍යාව සංස්කාරය උපදවන්නට ප්‍රත්‍ය වෙන බව අපි තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ ඊට අමතරව හත්වෙනි ප්‍රත්‍යයකුත් තිබෙනවා. තමයි හේතු ප්‍රත්‍ය විදිහට. අවිද්‍යාව සංස්කාරය උපදවන්නට හේතු වෙනවා හේතු ප්‍රත්‍යක් විදිහට. අවිද්‍යාව හේතුයි, අවිද්‍යාව මූලයයි සංස්කාරය උපදවන්නට. එතකොට හේතු ධර්ම පිළිබඳව කතා කරනකොට හේතු කියලා කියනකොට කුසල හේතු, අකුසල හේතු, අව්‍යාකෘත හේතු කියලා අපි හේතු කතා කරනවා. අකුසල හේතුවක් විදිහට අවිද්‍යාව සංග්‍රහ වෙන්නේ මෝහය ඇතුලේ. ඒ නිසා මෝහය කියන දේ සංස්කාරයට අකුසල හේතුවක් විදිහට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. ඒ වගේම සංස්කාරයේහි පැවැත්මට අවිද්‍යාව මෝහ සහගත හේතුවක් විදිහට එතන නොයේදී උනත් ප්‍රත්‍යවීම සිදු කරන ආකාරය අපි අනෙක් ඔය ප්‍රත්‍ය ටික පිළිබඳව කතා කරනකොට දැන් ඔබට වඩා පැහැදිලි. ඒක එතන නොයෙදුනත් නොයේදී උනත් අවිද්‍යාව එතනදී ප්‍රත්‍යවන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අවිද්‍යාව සංප්‍රයුක්ත නොවුනත් එතනදී අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අවිද්‍යාව එතන භූමිය සකස් කරලා දෙනවා සංස්කාරය උපදවන්නට. අවිද්‍යාව සකස් කරලා දෙන භූමිය තුල තමයි සංස්කාරය උපදින්නේ. ඒ නිසා ඉමස්මින් සති ඉදං හෝති. අවිද්‍යාව තිබුණොත් සංස්කාරය තියෙනවමයි. අවිද්‍යාව නැමැති ප්‍රත්‍යය තිබුණොත් සංස්කාරය නැමැති ප්‍රත්‍යෝත්පන්නය विद्यमानයි. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. අවිද්‍යාව උපදිනවා නම් අවිද්‍යාව උපදින සෑම තැනකම කර්මයේහි පැත්ම සිද්ධ වෙනවා. සංස්කාරයේහි හට ගැනීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපට අවිද්‍යාව සහ සංස්කාරය අතර සිදුවන මේ ප්‍රත්‍යවීම පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ හත් ආකාරයන්ගේ ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. ඒකට මේ සමස්තය දිහා අපි බැලුවොත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ මෙන්න මේ වගේ ප්‍රත්‍ය හතකින්. මේ වගේ ප්‍රත්‍ය හතකින් තමයි මේ ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ. මේ ප්‍රත්‍ය හත ආවරණය වෙනකොට අපිට පේනවා අවිද්‍යාව කියන එක සංස්කාරය උපදවන්නට හේතු වන හැම අංශයක්ම මේ ඔස්සේ සාකච්ඡාවට භාජනය වෙනවා. හැම අංශයක්ම සාකච්ඡාවට භාජනය වෙනවා කියන්නේ. එතකොට සහජාතයි එකට උපදිනවා. ඒ වගේම අඤ්ඤමඤ්ඤයි අවිද්‍යාව තිබුණොත් සංස්කාරය මත තමයි අවිද්‍යාව මේ විදිහට එකිනෙකට අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම නිස්සරේ භාව වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව නිස්සෘත කරගෙන තමයි සංස්කාරය උපදින්නේ කියන එක. ඒ වගේම අපි අද කතා කළා සංප්‍රයුක්ත වශයෙන් ඇති වෙන ප්‍රත්‍යවීම පිළිබඳව. ඒ වගේම අත්ති අවිගත හේතු විදිහට ප්‍රත්‍ය වෙන ආකාරය. එතකොට මෙන්න මේ හත් ආකාරයට තමයි අවිද්‍යාව නිසා සංස්කාරයක් උපදිනවා කියලා කියන්නේ. අවිද්‍යාව නිසා සංස්කාරයක් උපදින්නේ මෙන්න මේ හත් ආකාරයකට ප්‍රත්‍යවීම තුළ. දැන් මේක සම්මර්ෂණය කරන කෙනෙක් පටිච්චසමුප්පාදයේ පිළිබඳව මෙනෙහි කරන කෙනෙක්
එයාගේ ප්‍රායෝගික ජීවිතයට මේක අදාළ කරගන්නකොට මෙන්න මේ හාත්පස අවබෝධ ඥාණයෙන් යුක්තව මේක මානසිකාරය කළ යුතුයි. එතකොට ඒකෙදි ඇතැම් විට ඔබට මෙන්න මේ ප්‍රත්‍යයයි කියලා මේක වෙන් කරගන්නට පුළුවන් කමක් නොලැබෙන්නට පුළුවන්. මේකයි කියලා එකිනෙකට වෙන් කරගන්නට ඔබට පුළුවන් කමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රත්‍ය විදිහට වෙන වෙනම සම්මර්ෂණය කරන්නට පුළුවන්කම නොලැබුණත් ඔබේ ජීවිතයේ ඇතුලේ අවිද්‍යාව යෙදීම තුළ කොහොමද සංස්කාරයෝ ඉපදෙන්නේ කියන එක ගැන ඔබට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ඒකේ අර්ථය විදිහට හෝ ඔබට සම්මර්ෂණයක නියැලෙන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා තමයි මට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර ඇති කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අකුසලයක නම් ඒක මේ විදිහට යෙදිලම පැවතිලා තියෙනවා. කුසලයක නම් ඒක නොයෙදී වුණත් ඒ ධර්මයන්ගේ යථාභූත ස්වභාවය, ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය නොදන්නාකම නිසා තමයි මේ විදිහට අවිද්‍යාව කියන දේ ඉපදෙන්නේ. එතකොට තමයි මට එතන සත්පුද්ගල භාවයේ පෙන්ලා තියෙන්නේ. එතකොට සත්පුද්ගල භාවයේ පෙනුනහම තමයි එතන මට කර්ම ටික රැස් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔබ කර්මය කරා යොමු වුණ ආකාරය පිළිබඳව. කර්ම කිරීම සඳහා ඔබේ సంతානය සකස් වුණ ආකාරය පිළිබඳව ඔබට පුළුවන් මානසිකාරය පවත්වන්න. අන්න ඒ ආකාරයට මානසිකාරය පවත්වනකොට ඒ අවබෝධ ඥානය තුළින් මේ පටිසමුප්පාද අංගයන්ගේ සම්මර්ෂණ වේදේ තුළ ඔබට ධර්මාවබෝධයට අවශ්‍ය පසුබිම සකස් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. කොටිම කිව්වොත් ඒක භාවනාවක් බවට ඔබට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කොහොමද සංස්කාරය උපදින්නේ කියන එක පිළිබඳව සම්මර්ෂණය කරන්න ගියාම ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය හටගන්න විදිහ ගැන මෙනෙහි කරලා ඔබට ඒ අනුසාරයේම පටිච්චසමුප්පාදේ අනික් අංග ටිකත් එක්ක මේ වර්තමාන ජීවිතේ කොහොමද ලැබුණේ කියන තැන ඔබට පැහැදිලි කරගන්න පුළුවන්. පටිච්චසමුප්පාද ධර්මය පැහැදිලි කිරීමේදී මෙන්න මේ ප්‍රත්‍යවීම කියන එක මේ විදිහට පැහැදිලි කරන්නේ මේක අතීත හේතුන් විදිහට තියෙන ප්‍රත්‍යවීමක් නිසා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙලා අවිද්‍යා සංස්කාර කියන මේ හේතු දෙක අතීත ප්‍රත්‍ය විදිහට තමයි අපි හඳුනා ගන්නු ලබන්නේ. ඒක වර්තමානයේ තුල තියෙන අවිද්‍යා සංස්කාර දෙක නෙමෙයි අතීත විදිහට තියෙන සංස්කාර. අතීත විදිහට අපි කර්ම රැස් කරගත්ත විදිහ ගැන තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ වර්තමානයේ තුල මේ කර්ම උපද්දවන්න නැතුව ඉන්නේ කොහොමද කියන අවබෝධයට අපිට ලං වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අතීත හේතු ටික නිසායි වර්තමාන ඵලය ආවේ ඵලයේ ඉපදුනේ කියලා අපි අතීත හේතු ටික ගැන දන්නෙත් නැත්නම් වර්තමාන විපාක ටික ගැන දන්නෙත් නැත්නම් ඒක ඒ නොදන්නාකම තමයි වර්තමාන අවිද්‍යාව. ඒ වර්තමාන අවිද්‍යාව නිසාම තමයි වර්තමාන කර්ම රැස් කරගන්නේ. එතකොට වර්තමාන අවිද්‍යාව දුරු කරගන්න ඕනේ නම් එයා මොකද්ද කරන්න ඕනේ? අර අතීත හේතු ටික පිළිබඳව දකින්න ඕනේ. ඒ වගේම වර්තමාන ටික පිළිබඳව වර්තමාන ධර්මතා ටික පිළිබඳවත් විග්‍රහ කරගන්නට ඕනේ. නිසා මේ ප්‍රත්‍යවීම පිළිබඳව අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන ආකාරයන් පිළිබඳව ඔබ නැවත නැවතත් සම්මර්ෂණය කරන්නට අවශ්‍යයි. ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යයි. අන්නේ අවබෝධය ඔබට ඔබේ ප්‍රතිපදාව ඉතාමත් පහසුවෙන් පුරාගෙන ධර්මාවබෝධය ඇති කරලීම සඳහා හේතු වෙනවා. මේ වචන වලින් ඔබට සිහිපත් කරන්නට සමස්තයක් විදිහට අපහසු වුණත් ප්‍රායෝගිකව ඔබට එය භාවිත කරන්නට පුළුවන් අර්ථයක් විදිහට මේක සිද්ධ වෙන්නේ මොන ආකාරයකටද කියන එක තේරුම් අරගෙන අවශ්‍ය තැනට පිළිතුරු සැපයීම කරන්න පුළුවන්. මොකද මේ ශාසනයේ හේතුවට ප්‍රතිකර්ම කරන ශාසනයක්. මේක ඵලයට නෙමෙයි ප්‍රතිකර්ම කරන්නේ. සංස්කාරය ඉපදුනේ අවිද්‍යාව නිසා. දැන් ඔබ සංස්කාරය නැති කරන්න නෙමෙයි බලන්නේ. අවිද්‍යාව කියන එක කොහොමද අපි නිරෝධයටපත් කරන්නේ කියලා. ඒ අතීත හේතුව පිළිබඳව සම්මර්ෂණය කරලා අපි දකිනවා මේ විදිහට කරපු නිසා තමයි වර්තමාන විපාකයක් ඇති වුනේ. විපාකය ගැන අපි වර්තමානයේ ආපහු මොඩකමින් හිතුවොත් අනාගතයටත් මෙහෙම විපාක ලැබෙනවා. ඒ නිසා වර්තමානයේ තුල අපි යථාර්ථය ප්‍රතිවේද කරනවා. ඒ කියන්නේ කර්මක්ෂය කිරීම පිණිස උත්සාහවත් වෙනවා. ඒක තමයි විද්‍යාව උපදවා ගැනීම. විද්‍යාව උපදිනකොට සංස්කාරය නැති වෙනවා.
සංස්කාරය නැති වෙනකොට අනාගතයට මෙහෙම විපාක ලැබෙන්නේ නැති විදිහට අපිට මේ සකස් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ කරුණු ටික පිළිබඳව නිසා විශේෂයෙන් අවධානය යොමු කරලා මානසිකාර්යය පවත්වන්නට උත්සාහවත් වන්නට කියලා බොහොම කාරුණිකව සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මානසිකාර්යය පවත්වලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ පරලෝකීය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා